ආයුබෝවන් කියලා පිළිගන්නවා අග්නි YouTube නාලිකාවට. අපේ සම්පත් දායකයින් දෙපළක් සමග මම අද මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ සුවිශේෂ කටයුත්තක් ඔබ සැමට ඉදිරිපත් කරන්නට. මුලින්ම මම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ නීතිඥ එරික් නාගරවිතාන මැතිතුමා. ඒකම ව්‍යාපාරික පියල් යසරත්න මැතිතුමා මම ආයුබෝවන් කියලා පිළිගන්නවා. දැනට මේ රටේ බොහොමයක් ජනතාව බොහොමයක් පිරිස් කතා බහට ලක් කරන කාරණයක් පිළිබඳව තමයි අපි මේ අද කතා කරන්න යන්නේ. මොකද්ද? හැමෝගෙම මොකද රැවුදෙනවා පැණිය. ධම්මික පැණිය, රිටිකල රාවණා පැණිය, සුදර්ශන පැණිය, ඒකම බස්සායන පළාතේ මේ ආරෝග්‍ය දෙපාර්තමේන්තුවේ ගුඩුච්චාලි කසාය චූර්ණය. ඒ සම්බන්ධ හැමෝම කතා කරනවා. මොකක්ද මේ පැණි කතාව? මොකක්ද මේ මිත්‍යා විශ්වාසය? දැන් සමහරු කියනවා මේක මේ කාලිමෑණියන්ගෙන් ලැබිච්ච බලයකින් මම මේ පැණිය හැදුවා කියලා. තව සමහරු කියනවා රාවණ රජතුමාගේ කාලේ ඉඳලා ඉන්න පුස්කොළ පොතකින් ලබාගත්තු පැණියක් මේක. එවෙන් ලබාගත්තු තොරතුරු මත හදාගත්තු පැණිය. දැන් ආයුර්වේද දෙපාර්තමේන්තුව කියනවා ආයුර්වේදයේ මුල ඉඳලම තිබිච්ච මේ කසායක් තමයි මේ සුදර්ශන පැණිය. මේ උණ රෝගයේ උත්සන්න වෙච්ච අවස්ථාව තමයි මේ සුදර්ශන පැණිය අපි පාවිච්චි කරන්නේ කියලා. නොයෙකුත් මතවාද තියෙනවා. මම මුලින්ම යමු වෙන්න කැමතියි අපේ නීතිඥතුමා වෙත. මොකද්ද ඔබතුමාගේ අදහස මේක? ඔව් පැණිය කිව්වහම මේකේ දැන් මේ දවස්වල ගොඩක්ම කතා වෙනවා ධම්මික පැණිය ගැන. ඊට කලින් කතා කරා සුදර්ශන පැණිය ගැන ආයුර්වේදයේ. මේ කොයි පැණිය වුණත් හුඟක් වෙලාවට මේකේ පැණියක් විදියට වෙන්නේ යම්කිසි ඖෂධයක් හදලා ඒකේ අනුපානයක් විදිහට මේ පැණි සමහර ඖෂධ වල බඹර පැණි ඒ යම් ආකාරයෙන් ස්වභාවික පැණි වර්ග ඒ ඖෂධ සමග හුඟක් වෙලාවට එක්කව කරපුවම තමයි මේ පැණි තත්වයක් කියලා මේ සඳහනක් වෙන්නේ. නමුත් ආයුර්වේදයේ තුලත් මේ දේවල් තියෙනවා. ඒ වගේම දේශීය වෙදකම තුලත් හුඟක් වෙලාවට මේ පැණි වර්ග සම්බන්ධ දේවල් තියෙනවා. ඒ වගේම අපි දන්න දෙයක් තමයි මේ පැණි වගේ දේවල් බොහෝ දේවල් කල් තියා ගන්න පාවිච්චි වෙන දේවල්. ඒ වගේම මෑතකදී ලෝක ප්‍රවෘත්ති අහලා තියෙනවා නම් දැනගන්න ලැබිලා ඇති. ඊජිප්තුවේ උනත් අවුරුදු 3000ක් පමණ මේ පැණියමත් ලැබිලා තියෙනවා ඊජිප්තුවේ ඒ රටෙන් බිරබීන ආශ්‍රිතව හොඳ තත්ත්වයෙන් පවතින අවුරුදු 3000කට වඩා පැරණි කාබන් පරීක්ෂාවන් අනුව තහවුරු මේ පැණි ලැබිලා තියෙනවා. මේ පැණි කියන්නේ ඉතා දීර්ඝ කාලයක් ඕනම දෙයක් කල් තියා ගන්න පුළුවන් වගේම ගුණය වෙනස් වීමකින් තොරව පවත්වා ගන්න පුළුවන් දෙයක්. ඒ වුණාට මේ මීපැණි රත් කිරීම තුළින් ඒකේ ගුණය අඩුවීමක් පිළිබඳව මේ මම දැක්කා මේ වෙන්ඩෝල අධිපතිතුමා වේලවල ගොඩකන්ද මැතිතුමා මේ YouTube නාලිකාවක් කරා ප්‍රකාශ කරනවා. ඒකේ ගුණය අඩුවීමක් වෙනවද කියලා නිශ්චිතවම විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ. නමුත් මේක විස වීමක් වෙන්නේ නැහැ කියන්නේ සාමාන්‍ය ප්‍රායෝගිකව භාවිතය අනුව දැනගන්න තියෙනවා. සහ ඒ වගේම විස වීමක් විෂ කොටසක් හැදෙනවද කියන එක තමයි මේ ප්‍රධානම දේ. විෂ කොටසක් හැදෙන බවක් තහවුරු කරලත් නැහැ. ඒ වගේම මේකේ ගුණය අඩු වෙනවද කියලා මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් කරලා තහවුරු කරලත් නැහැ. ඔය දෙකම අන්ත දෙකටම යන්නේ නැතුව අපි එක තැනක හිටපුවාම මේ සම්බන්ධව ප්‍රායෝගික භාවිතය තුළ දැනට මේ ධම්මික පැණියත් එක්ක ගැටලුව ඇති උනේ. ධම්මික පැණිය දැන් භාවිතා කරපු බොහොම පිරිසක් ඉන්නවා. දහස් ගණනක්. ඒ කිසිම කෙනෙකුට මේ දක්වා විසවීමක් නම් වෙලා නැහැ. මම යමු වෙනවා පියල් යසරත්න මැතිතුමා වෙතට. මොකද්ද ඔබතුමාගේ අදහස? මේ ධම්මික පැණිය සහ අනිකුත් පැණි වර්ග ගැන. දැනට පැණි වර්ග කිහිපයක් තියෙනවා. ඒ වගේම ධම්මික පැණියනේ දැන් කරලියේදී ධම්මික පැණිය ගැන මගේ විවාදයක් නැහැ. ඒක යම් කිසි යහපත් ගුණයක් දෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඔබතුමාගේ පාවිච්චි කළාද? නැහැ. මම පාවිච්චි කෙරුවෙත් නැහැ, කරන්න ඉඩකඩත් ඇත්තේ නැහැ. මොකද මම දැන් පාවිච්චි කරපු කීප දෙනෙක්ම මේ සාකච්ඡාවට මා එක්ක යොමු කරගන්න බැලුවා. ඒ හැමෝම කැමති නැහැ බැරිය බිව්වා කියලා කියන්නේ. නෑ එතන යම් කිසි ගැටලුවක් තියෙනවා. ගැටලුවට හේතුව ධම්මික පැණිය යම් කිසි වෙද වට්ටෝරුවක් වෙන්න පුළුවන්. නැත්තම්
ඔකට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉදිරිපත් කරන්නේ නැහැ ජනතාව අතරට. නමුත් මෙතන ගැටලුව තියෙන්නේ කාලිමෑනියෝ දුන්නා කියන එක. කාලිමෑනියන්ගෙන් ලැබුණා කියන එක මම නම් තරයේම ප්‍රතික්ෂේප කරනවා. මම ඒකනේ මොකද කාලිමෑනියෝ කියන කෙනාගේ පින්තූර දැක්කම මට නම් දැඩි මේ අප්‍රසන්න භාවයක් තියෙනවා. කාලිමෑනියෝ උනා බියක් වගේ දෙයක් ඇති වෙනවද? බියක් වගේ එකක් ඇති වෙනවා. මොකද එයාගේ මේ කර්මාලයට තියෙන්නේ මිනිඔලු වගේක් තියෙන්නේ. එතකොට කකුල් දෙකට මිනිස්සු දෙන්නේ පාගගෙන ඉන්නවා. අත්වලට තියෙන ආයුධ. ඉතින් මෑනියෝ කියන්නේ දෙවි කෙනෙක් කියන කෙනෙක් ආයුධ පාවිච්චි කරන්නේ නැහැ. මිනිඔලු තියෙන්න බෑ. සාන්ත බව තියෙන්න ඕනේ. මොකද දෙවි කෙනෙක් කියන්නේ. එතකොට කාලිමෑනියෝ දුන්නා නම් මෙතන ගැටලුවක් තියෙනවා. මොකද වෛද්‍යවරු මෙච්චර වෛද්‍ය විද්‍යාවෙන් දියුණු අද වෙනකොට ඉතා දියුණු තත්ත්වයේ තියෙනවා වෛද්‍ය විද්‍යාව දියුණු. ඒ වගේ යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඒක පරීක්ෂණ කරන්න පුළුවන්. පරීක්ෂණ කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක මට මේ කනගාටුම සිද්ධිය මොකද්ද දන්නවද? තාම ඔය පැණිය පිළිබඳ කිසිම පරීක්ෂණයකින් ඔප්පු වෙලා නැහැ. මෙම රෝගයට උචිතද නැද්ද කියන එක. මම හිතනවා ඔබතුමාට අදහසක් ඇති මේ කාලිමෑනියන්ගෙන් මේක ලැබිච්ච වරමක් ලැබිච්ච යම්කිසි උපදේශක් අනුව හදපු පැණියක් කියන දේ පිළිබඳව ඔබතුමාට මොනවද ප්‍රකාශ කරන්න දෙයක් ඇති? මේක මූලිකව ලැබුණ ස්වභාවය මොකක් වුණත් දැන් මේ පැණිය සම්බන්ධව සඳහන් කරද්දී දැනට මෞබිම පත්‍රය මගින් අනාවරණයක් කරා ඉරිදා මෞබිම මගින් පසුගිය සතිවල ඒකේ පැහැදිලිවම ඒකේ දක්වලා තිබුණා මේ පිළිබඳව වතුපිටි රෝහලේ කරන ලද පරීක්ෂණ පිළිබඳව. ඒ වාර්තා පව පළවෙලා තිබුණා. නමුත් පසුව වෙනත් මතයක් වෛද්‍යවරු පළ කරන්නේ නැති. නමුත් උන්ට යම් ප්‍රායෝගික බාධාවක් නැති කියලා අපි විශ්වාස කරනවා. නමුත් ඒ වගේම මේක අපි ප්‍රායෝගිකව දන්නවා මේක බොහෝ දෙනා පානය කරලා තියෙනවා. සමහර ලැබෙන තොරතුරුම ඒක වෘත්තීය මොකක් වුණත් භාවිතා කරලා තියෙනවා. නමුත් මේකේ ඒ පැණි අදාළ කරුණු ගැන නම් කොහොමදත් ඒකේ විශේෂයිතත්වයක් ගැන කාගේවත් විවාදයක් නැහැ. අධිමාත්‍රා ගැන විතරයි ගැටලුව තියෙන්නේ. අධිමාත්‍රාව කියන එක පැන්ඩෝල් ගත්තත් අධිමාත්‍රාව විස වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම පීටන් ගත්තත් අපි දැන් සරල බෙහෙත් ගත්තත් අධිමාත්‍රා ගත්තොත් හානිකරයි. මේක ඖෂධයක් විදිහට පාවිච්චි කරනකොට ඒ නියමිත මාත්‍රාව පාවිච්චි කරනවා. ඊට අමතරව මම මේක කියන්න කැමතියි. දැන් කාලිමෑනිය ගැන යම් සංකල්පයක් කිව්වා. දැන් කාලිමෑනියන්ගේ ස්වરૂපය ගැන. දැන් අපි දේව සංකල්ප ගැන අපි අපේ සංස්කෘතිය අපි දන්න දේවල් තියෙනවා. මේක Hindu සංස්කෘතියත් එක්ක බැඳිච්ච කොටසක් මේ කාලිමෑනිය කියන්නේ. නමුත් කාලි ස්වરૂපය කියන්නේ යුද්ධයට සෞම්‍ය ස්වરૂපයක් නෑ. ඔය සෝහන් කාලේ කියන්නේ යුද්ධයට අදාළ. දුර්ගාමෑනිය කියන්නේ යුද්ධයට අදාළ. ඒතකොට යුද්ධය ඉෂ්ට කරද්දී නරක දුරු කරද්දී විනාශ නොකර සමහරලාට ඒ විනාශකාරී දේවල් කරන්න වෙනවා. නපුර නැති කරන්න ඕනේ. නපුරට උත්තර දෙන්නේ නපුරේ. ඉතින් ඒ වගේ දේවල් ඒ කාර්ය ස්වરૂපය අනුව මෑණියෝන්ගේ ස්වરૂපය කියන එකත් සෞම්‍යතා සෞම්‍ය ස්වરૂපයක් තියෙනවා බද්ද කාලේ මෑණිය වගේ වෙද්දී. නමුත් සෝහන් කාලේ වෙද්දී ඒක යුද්ධයට ගැලපෙන ස්වરૂපය. එතකොට සෞම්‍ය ස්වરૂපයක් නැහැ. ඒ අනික ඒ චිත්‍ර මගින් නිරූපණය කරන්නේ ඒ දෙවියන්ගේ බලයන් විදාහාපයමක් තමයි ඒ රූප මගින් නිරූපණය කරලා තියෙන්නේ. හින්දු සංස්කෘතියේ එවැනි දේවල් තියෙන්නේ. ඉතින් ඒක අනික හුඟක් වෙලාවට අපි දේශීයව දන්නවා දේශීය වෛද්‍යවරු දන්නවා යන්ත්‍ර මන්ත්‍ර ඒ වගේම බෙහෙත් ඖෂධ වලදී කාලිමෑනියන්ගේ ඒ වරම කියන එක හුඟක් දෙනා බලාපොරොත්තු වෙනවා. නමුත් මේක මම කියන්නේ මේ වෛද්‍යවරයාට ඒ වෛද්‍යවරයා කවර දෙයක් කිව්වත් ඒ ආකාරයෙන් කොහොම කාලිමෑනියෝ ඇවිල්ලා මේ මිනිස්සයාට කියන තරම් මට්ටමක් තිබුණාද කියන නම් මම දන්නේ නැහැ. නමුත් මේ දේව සංකල්පයත් එක්ක පුද පූජා මේ කරන දේවල් තියෙනවා කාලිමෑනියොත් එක්ක. නමුත් මේක මම ඒ හින්දා අපි අනික දේව සංකල්ප කියන එක Hindu ආගම තුළ තියෙනවා. ඒ කියන්නේ දෙවියන් ගැන අපේ බුද්ධ දර්ශනය තුළ කියලා තියෙනවා. ඒකේ ධම්මචක්කපවත්තන සූත්‍රයේම තියෙනවා මාරේනවා දේවේනවා බ්‍රහ්මේනවා කේන ජීවා ඒ කියන්නේ දිව්‍ය ගැන සඳහන් තියෙනවා. ඒ වගේම සූත්‍ර දේශනා ගණනාවකම තියෙනවා දිව්‍යයන් ගැන.
ඒ වගේම මේ Hindu ආගම විතරක් නෙවෙයි මුස්ලිම් ආගම ඒ ශුද්ධ උගන්තයේ කුරාණය මුහම්මද් නබිනායකතුමා සඳහන් කළා තියෙන දේවාරෝණයෙන් කියන එක තියෙනවා. එතකොට දෙවියන් සම්බන්ධ දෙවියන් මේ පණිවිඩගෙන ආපු අවස්ථා ඕනතරම් තියෙනවා. නමුත් අපි ඒ මතම පදනම් වෙන්න අවශ්‍ය නැහැ. මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් දැනටම සෑහඳුර ප්‍රායෝගික පරීක්ෂණ කරලා තියෙනවා. ඒකින්ද මේ අවසාන වශයෙන් මේ දැනට කරන අනෙක් පරීක්ෂණ ප්‍රමාදය මෙතන බලපාලා තියෙන්නේ. ඒ තහවුරු ලැබුණා නම් බොහෝ දුරට අපේ ජනතාවට තවදුරටත් දැනට භාවිතා කරනවා බොහෝ දෙනෙක්. නමුත් ඒක විශ්වාසය වැඩි කරන්න හේතුවක් මේ පරීක්ෂණ ඉක්මන් කරලා ඒක අවසන් කරන්න. දේව ආරූඪයක් ගැන කියුණා අපි යසරත්න මහත්මයා. මොකද ඔබතුමාගේ අදහස මේ අපේ නීතිඥතුමා කියපු දේව ආරූඪය ගැන? දේව ආරූඪ කියන්නේ මම නම් දකින්නේ මානසික රෝගයක් වශයෙන්. දේව ආරූඪ කියන එක මානසික රෝගයක් වශයෙන්. හේතුව දැන් උදාහරණයක් ලෙස අපිට ප්‍රශ්න එනවා. මානසික ආතතිය එනවා. ආතතිය ඌ අවස්ථාවකට සිද්ධ වෙන්නේ ශරීරයේ අංග කොටස් ගොඩක් තියෙනවා. බොහෝ තැන් තියෙනවා අපිට. නමුත් අපේ වේදනාව ඇති වෙන්නේ ඔළුවේ. අපි ප්‍රශ්නයක් ඇති වෙනකොට ඔළුව ගැක්කම ඇතිවෙනවා. ඔළුව අල්ලා ගන්නවා. ඒ සියලු මේ ප්‍රශ්න විසඳන්න ඔළුවේ. දේව ආරූඪ උණ ගන්න හොඳට බලන්න ඔළුව හොල්ලනවා. ඒ ඔළුව හොල්ලන්නේ යාගේ මනස විකෘතතාවයෙන් පිරෙන නිසා. ඒ කියන්නේ මනසේ මානසික රෝගියෙකුට තමයි ඔය ආරූඪ කියන ඒවා මම දකින්නේ. ඉතින් මම ඇත්තටම මම කියන්නේ ඔක කෝවුර් කියලා හොඳ විද්‍යාඥයෙක් ඉන්නවා. ඒබ්‍රහම් කෝවුර්. ඒ එතුමගේ ග්‍රන්ථ දෙක තුනක් තියෙනවා මම කියවපු. ඒව තියෙනවා මේ දේව ආරූඪය කියන එකත් දෙවියෝ විසින් බෙහෙත් කියන ඒවත් මම පුද්ගලිකව මගේ පෞද්ගලික අදහස නම් ඒවා විශ්වාස නොකළ යුතු දේවල්. මේ සියල්ලම මිනිස්සු තමයි නිර්මාණය කරලා තියෙන්නේ. සියලුම සියල්ලම යම් කිසි බෙහෙතේ ඒ කියන්නේ පැණිය වයින් හරි ලබාගත්තු දෙයක් වෙන්න පුළුවන්. තව විශේෂ දෙයක් තියෙනවා. අපේ උඩුසිත සහ යටිසිත කියන දෙයක් තියෙනවා. උඩුසිත සහ යටිසිත. මේ උඩුසිතට අපි යම් දෙයක් ඇතුල් කරනවා නම් අපි විසින් ඒ යටිසිතේ ක්‍රියාත්මක කරනවා නොවු නොදැනුවත්ව ක්‍රියාත්මක වෙනවා. මේ බේත මට කිව්වා කියලා වෙන්න පුළුවන්. අමුක ඒක ගැන සරල උදාහරණයක් කියනවා. අපිට හීන පේනවනේ. හීන පේනවා සිද්ධ වෙන්නේ අපේ දිවා කාලයේදී අපි දකින සුවිශේෂ සිද්ධි තමයි අපිට සීන වලින්. නමුත් සීන පේන්නේ වෙනත් ආකාරයකින්. ඒ පිළිබඳ හොඳ දැනීමකින් බැලුවොත් ඔය පැරෙන්න මගේ එවාක්ම තියෙනවා මේ පැරණි අයගේ කියන දේවල් Taman දකින හීන කිසි කෙනෙකුට කියන්න එපා කියලා කියනවා. හේතුව හොඳ බුද්ධිමත් දැනීමක් තියෙන කෙනෙකුට හීනයක් කිව්වොත් ඔහු දන්නවා උගේ මානසිකත්වය මොකද්ද කියලා. හේතුව හීනියක් දැක්කොත් කියන්නේ දෙහි ගහකට අපේ දැන් ඒ දෙහි ගහට කියන්නේ හොඳ කපටි බුද්ධියක් තියෙනවා. දැන් කපටි උගත් කපටි සහ බුද්ධිය තියන අය ඉන්නවා. දැන් දේවදත්තත් හොඳ බුද්ධිමත් කපටි පුද්ගලෙක්. එවැනි පුද්ගලයෙකුට කිව්වොත් දන්නවා මගේ මම මෙහෙම හීනෙන් මෙහෙම දෙයක් දැක්කා. ඒ කියන්නේ එතකොට ඔහු තීරණය කරනවා මගේ යටිසිත කොහොමද කියලා. මොන වගේ චරිතයක් තියෙන කෙනෙක්ද කියලා. එතකොට මේ නොදැනුවත්ව තමන්ගේ යටිසිත ක්‍රියාත්මක වෙනවා. යටිසිත ක්‍රියාත්මක වෙමින් තමුන් ප්‍රකාශ කරනවා මෙවැනි බෙහෙත් තියෙනවා, මෙහෙම තියෙනවා, මෙහෙම දේවල් කරනවා කියලා ආරූඪ වෙනවා. මම නම් මගේ නම් දැඩිම විරෝධයක් ප්‍රකාශ කරනවා මේ ආරූඪයෙන් කියන දේවල්. මගේ අනිත් එක තමයි තව දෙයක් තියෙනවා. මේ පැණියේ කොහේ හරි මේ පැණියේ ආරූඪයෙන් කිව්වා කිව්වා කියලා නේ කියන්නේ. ආරූඪයෙන් කිව්වනම් මේක දැන් විද්‍යාත්මක ඔප්පු කළ යුතුයි. මේ රසායනාගාර තියෙනවා, වෛද්‍යවරු ඉන්නවා. ඉතින් වෛද්‍යවරු දේශීය වෛද්‍යවරු ඉන්නවානේ. දේශීය වෛද්‍යවරුන්ට මේක ඔප්පු කරන්න පුළුවන්. ඔප්පු කරුවට පස්සේ මේ ජනතාවට දෙන්න ඕනේ. දැන්
මේ කනගාටුම සිද්ධිය මගේ ඕක නෙමෙයි. ඕක නෙමෙයි කනගාටුම සිද්ධිය. කිසිම දෙයකින් මෙම බෙහෙත ඔප්පු කිරීමකින් තොර අපේ රටේ උත්තරීතරම ආයතනයේ කියා ගන්නා ස්ථානයේ සිටින ඒ මහා දෙවන්තයෝ මේ පාලකයෝ විසි පුන්නකු මොනවා වගේ මේක බිව්වනේ. තප්පුලන්න නැතුව බිව්වනේ. මෙත්තා. ඒතකොට ජනතාව මොකද කරන්නේ? තප්පු ළමින් මේක මොනවා? ඒක නවත්තන්න බෑ. ඒකයි සත්‍යය. මේක ජනතාවට දෙන්න හොඳ නෑ. පරාභව සූත්‍රයේ මෙන්න මෙහෙම කියනවා. පරාභව සූත්‍රයේ මෙහෙම කියනවා. රටේ නායකයා දූෂිතෙක් නම් මෝඩෙක් නම් අනිවාර්යයෙන් මේ පල්ලෙහා ඉන්න ඇමතිවරු බූරුවෝ මීහරක්. ඒ දින ගම් සභාවල ඉන්නේ බූරුවෝ මීහරක්. එතකොට ජනතාව අනිවාර්යයෙන්ම මීහරක් වෙනවා. අද වෙලා තියෙන්නේ මේ පැය බොණ්ඩ අපේ ජනතාව අර පෙන්ව ජනමාධ්‍ය තුලින් තප්පුලන්න නැතුව බිව්වා එක. බිව්වා අපේ ජනතාව තප්පුලමින් ගිහිල්ලා ඒක බොන්න පටන් ගත්තා. මම නම් කියන්නේ මෙහෙමයි. මේ සාක්ෂිය තුප්පු කරන්න ඕනේ. නඩුවකට ගියා කියන්නකො. නඩුවකට උන සාක්ෂියක් තියෙන්න ඕන ඔප්පු වෙන්න. මේක මොකද්ද? මේ කෝ මේ වෛද්‍ය වාර්තාවක්. දේශීය හෝ විදේශීය අපිට දන්නේ බටහිරද දේශීයද කියලා මට ප්‍රශ්නයක් නැහැ. කෝ මේක බොන්න සුදුසුද නැද්ද මේ ලෙඩස මේක මෙහෙම නිකම් පැණියක් විදිහට බොනවන එක වෙනම දෙයක්. මේකට සුදුසු නම් මේ ලෙඩේට ගෝචරයි කියලා කියන්නේ ඒකදී ජනතාව රවට්ටන්න හොඳ නෑ. මේ ජනතාව රවට්ටුවා අවුරුදු 72ක්. ඒ රවට්ටපු රැවටිල්ලම දවත් මේ බේත රවට්ටනවා. මට සැකයක් තියෙනවා ප්‍රශ්න අමතක කරන්න මේක පෙන්නනවද කියලා. මටත් හිතෙනවා එහෙම දෙයක් නිදිත් නැතුමා. දැන් අර සැකයකින් තොරව මේකේ සාක්ෂි මෙහෙවලා තියනවා වාගේ පේනවද මේ අපේ අසරත්න මහත්මයා කියන විදිහට ඔබතුමා නීතිඥතුමෙක් වශයෙන් මේකේ වැඩිපුර සාක්ෂි මෙහෙවන තත්ත්වයක් තමයි බලන්න වෙලා තියෙන්නේ. දැන් සැකයෙන් තොරවම තාම සාක්ෂි මෙහෙවන්න රජය මගින් කරන ලද පරීක්ෂණයන් තාම ඉදිරිපත් කරන නැහැ. වෛද්‍ය සංගම් බටහිර වෛද්‍ය සංගම් මගින් කරන පරීක්ෂණ කෙසේවත් දැනට මූලික මට්ටමේ ප්‍රායෝගික තලයේදී අපිට දැනගන්න තියෙන විදිහට මූලික වශයෙන් රෝගීන්ට ලබා දීලා නැවත PCR කරලා බලපුවාම නෙගටිව් වුණ බවට දැනගන්න තියෙනවා. ඒ වගේම අනික මේකේ කියන්න පුළුවන් දෙයක් කියනවා. දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙනවා සාක්ෂි මත පදනම් වූ ඖෂධ කියන එකක්. සාක්ෂි මත පදනම් වූ ඖෂධ යන්නට වැටෙනවා. මේ දීර්ඝ කාලයක් යම් කිසි දෙයක් පාවිච්චි කරලා ඒක මිනිස්සුන්ට ඒක දීපු භාවිතා කරපුවාම එයාලට ඒක ක්‍රියාකාරී වෙන විදිහ අපි දන්නවා නම් කාලයක් තිස්සේ ඒක සාක්ෂියක් මත පදනම් වූ දෙයක්. දැන් මෑතකදී වෛද්‍ය සංගමයේ සභාපතිතුමා කිව්වා මීයන්ට දීලා මේක පරීක්ෂා කරා කියලා. ඒ මීයෙකුට දීලා පරීක්ෂා කරලා තියෙනවා. ඒක සාක්ෂියක් විදිහට ඒ බටහිර වේදකෙමේ සලකනවා. නමුත් මේක මේ සාධික කියන දේ නම් අපි දන්නවා ඔය නුවර පළාතේ මාවනැල්ල ඒ පැත්තේ කොහොමත් හැම කෙනෙක්ම දන්නවා අම්මලා කොහොමත් දරුවන්ට බඩේ අමාරුවක් වෙනවම සාධිකා ගලගලා දෙනවා. නමුත් ඒකෙන් කිසිම හානියක් වුන්නේ නැහැ කියන එක සාක්ෂි මත පදනම්ම මීයොන මේ මිනිස්සු භාවිතා කරලා මෙච්චර කාලයකට සාක්ෂි මත පරම්පරා ගානක් තිස්සේ සාක්ෂි මත පහළ වෙලා දෙන මේ සාධිකාවල එවැනි විස තත්ත්වයක් නැහැ කියන්නේ. ඒ වගේම අපේ ජනතාව බොහොමයක් දෙනා සාධික රසකාරකයක් විදිහට විට පාවිච්චි කරනකොට ගන්නවා. මේ දක්වා ඒ විටකා කිසිම කෙනෙක්ට මැරෙන්න සිද්ධ වෙලා නැහැ. නිතර දිනපතා විට කන අය ඉන්නවා. නමුත් මේ ඕනම දෙයක් අතිමාත්‍රාවක් ගන්න ඖෂධයක් විදිහට ගද්දි අතිමාත්‍රාවක් විදිහට ගන්න නොගන්න එක හොඳයි. මොකද මේ ඖෂධ සාධික විතරක් නෙමෙයි සංයෝගයක් තියෙනවා. නමුත් මේ සංයෝගයේ තියෙන ඖෂධත් වෙන වෙනම ගත්තාම ඉඟුරු කියන්නේ අපි තේ වලටත් දාලා බොන දෙයක්. කිසිම කෙනෙක් ඒ ඉඟුරු වලින් මේ වෙනකොට මැරෙලා නැහැ. අනාදිමත් කාලේ කියලා ඉඟුරු කොත්තමල්ගේ අපි හිම්ම ඉස්සාවට පාවිච්චි කරනවා. ඉතින් ඒ සාක්ෂි මත පදනම්මනේ ඖෂධ සොයා ගැනීමම තමයි මේ අපේ වෛද්‍ය සංගමේ සභාපතිතුමාත් කියන්නේ මීයන්ට දීලා පරීක්ෂණ කරා කියලා. ඒකට එකිනෙකාට ප්‍රතිවිරුද්ධ මතවාද ප්‍රකාශ වෙනකොට මට හිතෙනවා මේ තම තමන් නිෂ්පාදනය කරගත්තු දේවල් මේ උණුප්පා දක්වන්න ප්‍රසිද්ධියක් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා ගන්න මේ උත්සාහ කරනවා. ඒ තැනදී තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ රජයක වගකීම.
එතකොට මේ රාවණා පැණිය තියෙනවා, රිටිගල පැණිය තියෙනවා. මේ ඒ වගේම මේ ධම්මික පැණිය තියෙනවා. ධම්මික පැණිය ගැන පරීක්ෂණ කරා කියලා කියනවා. ඒ වගේම සුදර්ශන පැණිය තියෙනවා. නමුත් ඔක වඩාම ක්‍රියාකාරී මොකක්ද? මේක යහපත් මොකක්ද කියන එක ඉක්මන් කර මේ ශීඝ්‍රව යම් කිසි ආකාරයෙන් ප්‍රමාද නොකර මේ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමේ වගකීමක් රජයට තියෙනවා. මම යොමු වෙනවා අපි ආරගත්ම මැතිතුමාලට. දැන් බෙහෙත් වට්ටෝරු ගොඩක් ගැන අපි කතා කළා. පැණි ගොඩක් ගැන කතා කළා. නමුත් අපි අනාදිමත් කාලයක ඉඳලා ඉඟුරු, කොත්තමල්ලි, වෙලිවැල් ගැට වගේ දේවල් අපි පාවිච්චි කරනවා. ඒක ගැන ඔබතුමාගේ මොනවත් අදහසක් තියෙනවද? ඉඟුරු කොත්තමල්ලි පාවිච්චි කරලා තියෙනවා. ඒක ඇත්ත. හැබැයි අද රටේ පෙනටෝල් කොච්චර යනවා? අන්න එතන අපිට ගැටලුව තියෙනවා. පෙන්ඩෝල් කොච්චර යනවද? පෙන්ඩෝල් අද බලන්න පෙන්ඩෝල් තිබියොත්තේ උසුසලක නැත්තම් පාමසික. නමුත් අද අපේ හන්දිය කඩේ තියෙනවා. හන්දිය පෙට්ටි කඩේ තියෙනවා පෙන්ඩෝල්. ඒතර පෙට්ටි කඩේ තියෙනවද ඉඟුරු කොත්තමල්ලි? ඉඟුරු කොත්තමල්ලි නෑ. ඉඟුරු කොත්තමල්ලි බොන කෙනාට නෙමෙයි සමාවෙන්න පෙනඩෝල් බොන පුද්ගලයාට ඉඟුරු කොත්තමල්ලි ඒක ඔරොත්තු දෙන්නේ නැහැ මං අහලා තියෙන විදිහට. එතකොට අද අපි ඉඟුරු කොත්තමල්ලි ගැන කතා කරාට අපි ඉඟුරු කොත්තමල්ලි ගැන කියනවා දේශීය ඖෂධයක් මේක බොන්න ඕන කියලා. ඇත්තටම මිනිස්සු බොනවද? අද ගමේ කඩේ දැම්මම පෙන්නන්න නිකන් පෙට්ටි කඩේ තියෙනවා පෙන්ඩෝල් පෙති. හැම තැනම පෙනඩෝල් පෙට්ටියක් තිබුණ නැත්තම් මේක කඩයක් නෙමෙයි. හැබැයි අපි ඉඟුරු කොත්තමල්ලි ගැන කතා කරමු. කතා කළ යුතුයි. අපි හැබැයි ඒකට නැඹුරු විය යුතුයි. කතාවට සීමා වෙලා නැහැ. මේ COVID-19 රෝගයට ඉඟුරු කොත්තමල්ලි යම් කිසි ගුණයක් ගෙන දෙනවා කියලා සමාජයේ යම් මතයක් පැතිරලා තියෙනවා. ඔව්. ඉතින් වැඩේ තියෙන්නේ මතයක් පැතිරලා නම් තියෙනවා. දැන් එක්කෙනෙක් කියනවා එක මහත්තයෙක් කියනවා මේ පැණි රත් වුණාම ගුණේ නැති වෙනවා කියලා. තව කෙනෙක් කියනවා ඒක නෙමෙයි හොඳ මගේ මේක කියලා. තව කෙනෙක් කියනවා නෑ ওই මිනිහාගේ දේ හොරේ හරි නෑ. ඔය එක මහත්තයාගේ දේ හොඳ නෑ. මෙහෙමයි කියනවා. එතකොට ජනතාව කාගේ පේතද හරි කියලා පිළිගන්නේ. කොමඩු විකුණන්න කියනවනේ තමන්ගේ කොමඩු තමයි වඩා රසවත් කියලා. අන්න ඒකනේ වැඩි. ඉතින් මොකද කියන්නේ? ඔව් මේකේ දැන් යම් ආකාරයෙන් දේශීය වෛද්‍යවරුන් එක වැඩි අසුරක් තියෙන හින්දා ඒක දන්නවා. දැන් අර ඉඟුරු කොත්තමල්ලි කතාවේදී අපේ දේශීය වින්න අය ගොඩක් දෙනෙක් දන්නේ නැති තමයි කොත්තමල්ලි කබලේ බැදලා ගත්තාම තමයි සෙම ගතිය වැඩි කර සීත ගතිය අඩු වෙන්නේ. සෙම ගතිය වැඩි වෙන්නේ නැත්තේ. මේක අපි ඕන කරන්නේ ඇත්තටම මේ කාගේ පැණිය හොඳද කාගේකද හොඳද කියන්නේ එක නෙමෙයි. විධිමත්ව මේ මධ්‍යස්ථ තැනක ඉඳලා හැම කෙනාගේම දේවල් අරගෙන ඒක කොයිතරමට ක්‍රියාකාරී වෙනවද මේ යම් ආකාරයෙන් මේ ඖෂධ එකතු වුණාම හැම එකම යම් බලයක් තියෙන්න පුළුවන්. නමුත් දැන් අර ඉඟුරු කොත්තමල්ලි කතාව වගේම ඉඟුරු කොත්තමල්ලි අමු කොත්තමල්ලි තම්බල බිව්වහම සමහර විට සෙම වැඩි වෙන්න පුළුවන්. කබල බැදලා ගත්තාම ඒක සෙම වැඩි වෙන්නේ නැහැ. ඒ වගේ අර ඒක ප්‍රත්‍යක්ෂයෙන් දන්න දෙයක්. නමුත් ඒ වගේ මේ බෙහෙත් වල එයාලා නිස්සාරණය කරන විදිය, ඒ ආකාරයන් ගැන හරියාකාරව නිරීක්ෂණය කරලා යම් මේ සම්බන්ධ දේශීය වෛද්‍යවරුත් මැදිහත් වෙලා ඒක ගැන විශේෂ දැනුම තියෙන අය මැදිහත් වෙලා මේ ගැන පරීක්ෂණයක් කරලා මේ යහපත් දේ කරගත්තා නම් ගොඩක් හොඳයි කියලා මගේ විශ්වාසය තියෙන. මේ හැමෝම මේ හබ කර ඉන්නවා, ආගිය කර ඉන්නවා. නමුත් මේ ඇත්ත හොයන්න කාටවත් ඕනේ නැහැ. මේ ඇත්ත දේ හොයාගත්තා නම් අපේ ජනතාවට ලොකු යහපතක් වෙයි. අපි මේ දැන් කතා කරන මොහොතේ කොයිඩ් ආසාදිතයන් කී දෙනෙක් හමු වෙලාද කියලා අපි දන්නේ නැහැ.
ඒ තරමටම දැන් වැඩි වෙගෙන යනවා. වේයන්ගොඩ, තිහාරිය, අටුළුගම ඔය හැම ප්‍රදේශයකම. නමුත් අපිට අහන්න ලැබෙනවා අටුළුගම ප්‍රදේශයෙන්, තිහාරිය ප්‍රදේශයෙන් සමහරු PCR පරීක්ෂණයක මග හරිනවා. PCR පරීක්ෂණයට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඇයි මේ විදිහේ අතයක් මිනිස්සුන් අතර ඇති වෙලා තියෙන්නේ කියලා යසරත් මහත්තයා කියන්න බලන්න. දැන් ඔය අටලුගම ප්‍රදේශයේ සහ අපේ ප්‍රදේශයේ අපේ හිතවත්තු ඉන්නේ මිත්‍රයෝ ඉන්නේ තියාරියේ. එප කතාවක් ප්‍රචාරය වෙනවා මේ පරීක්ෂණ වලට. කොරෝනා නැත්නම් කොවිඩ් පරීක්ෂණයට මොවුන් සහභාගී වෙන්නේ නැහැ කියලා. විශේෂයෙන් මුස්ලිම් ජනතාව මේකට අකමැත්ත ප්‍රකාශ කරන්නේ කොවිඩ් වෙලදුන කෙනෙක් මරණයටපත් වුවොත් ඔව්ව භූම දානය කරන්න නිසා ඒ කියන්නේ වරලනවා නැත්තම් පුච්චනවා. තමන්ගේ මිනිය නැත්තම් තමන්ගේ ශරීරය පුච්චනකොට උන්ට වේදනාවක් දැනෙනවා කියලා කියනවා. ඒක ඒගොල්ලෝගේ ආගමික විශ්වාසයක් වෙන්න දිනද නිදිනවා. ඔව් අපි ආගමික විශ්වාසයන් ගැන ගැටීමක් ඇති කරන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මේකෙදි මේ වසංගත තත්ත්වයකින්ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් වල දක්වලා තියෙනවා නම් මේ වගේ තත්ත්වයකදී ආදාහනය කළ යුතුමයි කියලා. ඒකෙන් අපි නීතියක් විදිහට කොහොමද බැඳෙනවා. අනික ඒ නිර්දේශයන් වල දක්වලා තියෙනවා යම්කිසි ඉඩ පහසුවක් තියෙනවා නම් මේ භූම දානය කිරීමට, භූම දානයට සහ ආදාහනය කිරීම දෙකටම අවස්ථාවක් තියෙනවා නම් ඒ සම්බන්ධව ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශන අනුගමනය කිරීමට මම හිතන්නේ බාධාවක් තියෙනවා කියලා. ඒක රජයක් විදිහට මේ නිර්දේශයන් ගැන සලකා බලලා මේ වසංගත තත්ත්වය පැතිරෙන්නේ නැති ආකාරයෙන් මේක කරනවා නම් යහපත්. ඒ වගේම මේ ක්‍රියාපිළිවෙලකට යොමු වෙනවා නම් ඒක රජය ඒකට මැදිහත් විය යුතුයි මම හිතන්නේ. මැදිහත් විය යුතුයි. ඒ වගේම මේ දේශීය අපි දන්නේ නැතුනට අපේ රට මේ විදිහට නොවුනට මේ විදිහට ප්‍රගතිගාමී විදිහට කටයුතු නොකරට අපි ලෝක ප්‍රවෘත්තියෙන් දන්නවා වියට්නාමය, කාම්බෝජිය වගේ රටවල්, ඒ වගේම චීනය තමන්ගේ දේශීය ඖෂධ භාවිත කරලා, ජපානය දේශීය ඖෂධ භාවිත කරලා මේ රෝගේ බොහෝ දුරට ජයගෙන තියෙනවා කියන එක. අනික අර ඉස්සල්ලා කිව්වා වගේ වෙනිමැල් ගැටවල තහවුරු වීමකුත් තියෙනවා. දැන් අපිට ලැබෙන සෞඛ්‍ය ප්‍රවෘත්තිත් එක්ක රුධිරගත වෛරස් සහ බැක්ටීරියා විනාශ කිරීම බලයක් තියෙනවා කියන්නේ. ඒ සම්බන්ධ විධිමත් පරීක්ෂණ කිරීමේ ප්‍රමාදයක් සහ දේශීය විධික්‍රම අපරාධ තුළ අපි යම් ආකාරයෙන් අනික් දේවල් කරන ගමන් මේ දේශීය දේවල් අනික් ඔය කාම්බෝජිය කරා වගේ, ජපානය කරා වගේ, චීනය කරා වගේ යම් යොමුවීමක් තියෙනවා නම් මම හිතනවා ඒකත් යහපතක් වෙයි කියලා. මම හිතනවා තිහාරේ වාගේ ප්‍රදේශයක, අටලුගම වාගේ ප්‍රදේශයක ජනතාව යම්කිසි මේ සැකයකින් බියකින් බලනවා හේතුව තම හිතේශියන් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමේදී, රෝහල් වලට යොමු කිරීමේදී අපි හිතමු මව සහ දරුවෙකුට කොවිඩ් වැළඳුනා කියමු. එතෙන්දී දරුවම මවගෙන් මේ වෙන් කරලා ඉවර වෙලා දරුවා විතරක් අරන් යනවා. නමුත් මම හිතනවා මවකගේ හෝ පියාගේ රැකවරණය යටතේ ඉන්න එක තමයි ඒ දරුවාට සුදුසුම ස්ථානය. මොකක්ද ඔබතුමායි කියන්නේ? අත්වශයෙන්ම පාරිත මහත්මයා මේ සම්බන්ධයෙන් ඇත්තටම අපේ බලධාරීන්ගේ සෞඛ්‍ය බලධාරීන් සහ රජයේ අවධානය යොමු මදි. මොකද දරුවෙක් ගැන බැඳීම කියන්නේ දෙමාපියන්ගේ තමන්ගේ ජීවිතය කැප කරලා කරන්න කැමති දෙයක්. එතකොට දරුවෙකුට රෝගාබාධයක් හැදුනහම කිසිම අවස්ථාවක මොන හේතුවක් මත වුණත් දෙමාපියෝන්ගේ රැකවරණය තමයි යහපත්ම දේ. අපි දන්නවා දරුවට උත්සන්නනොත් වැඩිම යම් අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ඉක්මනින්ම දැනුම් දෙන්නේ දෙමාපියෝ. ඒ වගේම ඕට ප්‍රතිකාර කරන සත්කාර කරන්න ඉදිරිපත් වෙන දෙමාපියෝ මොන රෝගාබාධ හැදුණත් ඒ හින්දා ඒ බැඳීම් ස්වභාවික බැඳීම් නොකඩෙන ආකාරයෙන් මේ නිරෝධානය කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. යම් තත්ත්වයන් වලදී සමහරලාට මේවා උත්සන්න වෙන තත්ත්වෙන් පවතින මේ නිරෝධායන මධ්‍යස්ථානවලදී ඒ වගේම ඒ වගේ වෙලාවට මේ මෙයාට දෙන ප්‍රතිකාර විතරක් නෙමෙයි මේ අර මානුෂීය බැඳීම් වල ශක්තිමත්භාවය ගොඩක් බලපානවා. එයාට ඒ අවශ්‍ය සමහර අයට මරණයටපත් වෙන අවස්ථාවලදී තමන්ගේ සමීපයන් ළඟ ඉන්නවා කියන එක තමයි ලොකුම සැනසීම.
ඒකින්ද මේ දේවල් වලදී නිරෝධාන මධ්‍යස්ථාන වලට ඒ තැත්තම් ඇතුළත් කරද්දී බලහත්කාරීව ඉවත් කරනවා නම් ඒක ඇත්තටම මූලික අයිතිවාසිකම් අපේ මානව හිමිකම්. මනුෂ්‍ය විදිහට තියෙන හිමිකම් අහිමිවීමක් තමයි මෙතන. බඩගිනීමක් වෙන්නේ. මේ සම්බන්ධව රජයක් බරපතල විදිහට සලකා බලලා මේ නිරෝධානය කරද්දී මිනිස්සුන්ගේ මූලික මානුෂීය බැඳීම් නොකඩෙන ආකාරයට ඒ පහසුකම් සලස්සන්න කාරුණික වෙනවා නම් ඒක ලොකු දෙයක්. ඒ වගේම අනිත් තව දෙයක් තියෙනවා මේ නිරෝධාන මධ්‍යස්ථාන වල ගියාට පස්සේ මිනිස්සුෙකුට තමන්ට අවශ්‍ය කරන යම් ආහාර අතිරේක ඒ වගේ දේවල් තමන් ලබා ගන්න කැමති නම් දැන් සමහරවිට දේශීය ආහාර අතිරේක වෙන්න පුළුවන්. ඒවා ලබා ගන්න කැමති නම් අර හිලකාරය වගේ නොවි ඔවුන්ට යම්කිසි මූලික අයිතියක් තියෙන්න ඕනේ අවශ්‍ය දේවල් නිරෝධාන මධ්‍යස්ථානයේදී ගෙන්වා ගන්න. කවුරුහරි මාර්ගින් ගෙන්වා ගන්න. ඒ විදිහේ යම් ආකාරයෙන් මේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන සලකා බලන් මේ නිරෝධායනය කරනවා නම් මම හිතනවා මේක වඩාත් විධිමත් කියලා මේ මිනිස්සුන්ගේ මූලික හිමිකම් වලට ඉඩ දෙමින්. මොකද මේ ඒ අදාළ පරිපාලන අධිකාරීන් විසින් ගන්නා තීරණ වලට විතරක් කොටු වෙලා ඉන්නේ නැතුව සාමාන්‍යයෙන් ඒ කේස් මෙඩිකල් ඇඩ්වයිස් උනත් ඉස්සර නම් රෝහලෙන් ඉවතලා මිනිහට යන්න පුළුවන්. නමුත් මේක සංගතයක් හින්දා මිනිස්සු ඉවත් වෙලා යන්නේ. එහෙම ඒ ස්ථානේ රැඳෙන්නේ කොහොම රැඳෙනවා. එහෙමනම් එයාලගේ මූලික අයිතිය එයා යම් දෙයක් ලබා ගන්න කැමති නම් බාහිරින් ඒ දෙයට ඉඳ තියෙනවා මගේ විශ්වාසය. මම හිතනවා යසරත් මහත්මයාට ඒ පිළිබඳ අදහසක් ඇති. නිරෝධානය කිරීමේදී ඇත්තටම මම මේකේ චෝදනාව එල්ල කරන්නේ දේශපාලන අධිකාරියට. ඔවුන්ගේ මේ බලය තියෙන්නේ. ඔවුන් තමයි විශේෂයෙන් ඔය පරීක්ෂණයට නොපැමිණෙන අය පිළිබඳ මේක දේශපාලන ඉත්තු කරගෙන මේක ඒ කියන්නේ PCR පරීක්ෂණය නොකරන තත්ත්වෙට එම ජාතිය අය කියනවා නෑ අපිට මේක ඕනේ ආදානය කරන්න කියලා. දැන් අපේ භූම දානය කරන්න. සමාවෙන්න භූම දානය කරන්න. දැන් ආදානය කරන්න කියනවා අපේ අය. අපේ අය කියලා තමයි සමාවෙන්න මම අපේ අය කියලා භාවිතා කරන්නේ. ඒ කියන්නේ යම් කොටසක්. එතකොට මේගොල්ලෝ මේ බලාපොරොත්තු වෙන්නේ මේක ඇතුලේ මොවුන්ගේ ඡන්දේ දවස්වලට ඡන්දේ ලබා ගැනීම. නැත්තම් නැතිවරණ අවස්ථාවේදී ඡන්දේ ලබා ගැනීම තමයි තියෙන්නේ. ඒගොල්ලෝ එහෙම භාවිතා කරමින් මේ ජනතාව අතකොළුවක් කරගෙන පාවිච්චි කරනවා. පරිහරණය කරනවා. ඒක ඇත්තටම මම දකින්නේ හරිම විලිලැජ්ජ නැති වැඩක් විදියට. එතන ඔබතුමා මේ පෙන්වා දෙන්න හදන්නේ ජාතිවාදයේ ඇවිස්සීමක් තුළින් තමන්ගේ ඡන්ද කොට වැඩි කරගැනීමේ අදහසින් ක්‍රියා කරනවා කියලාද? මේ කොවිඩ් වසංගතේ ඒක කරමින් පවතිනවා. කොවිඩ් වසංගතේ දැන් අපි කියමු අනිවාර්යයෙන්ම මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් ලබා දෙන්න ඕන කියලා. ඒක ලෝකේ වෙන රටවල් වල කරනවා නම් ඒක කළපුවම මොකද තියෙන්නේ? ලෝකේ වෙන රටවල් වලට කරන්න සුදුසු නම් කෙනෙකුට කමන්නේ. හැබැයි නුසුදුසු නම් මුස්ලිම් ජනතාව දැනුවත් කරන්න ඕනේ මේක නුසුදුසුයි මේක නොකළ යුතුයි කියලා. ඒකට මම සරල උදාහරණයක් කියන්නම්. දැන් අපේ මේ බෝධි පූජා පහන් පූජා තියෙනවා. දැන් 80000 පහන් පූජාව 70000 පහන් පූජාව. ඇත්තටම ওই පහන් පූජාව ආවේ ඉස්සර ලයිට් නැති කාලේ පොයට විහාරේ අපිට බුදුන් වදින්න විහාරේ පේන්නේ නැති හින්දා. ගෙදරින් පොල් තෙල් ටිකක් ගෙනින්න ඒ පහනට වක් කරනවා. ඕක තමයි 84000 පහන් පූජාව ආවේ. ඒකෙන් තමයි තෙල් නැතුව ගිය අපිට කන්න. දැන් ඒක තමයි රටින් තෙල් ගේන්නලා තියෙන්නේ. ඒක දැන් සිරිතක් වෙලා. ඒක දැන් ක්‍රමවේදයක් කියලා. ඒ වගේ වෙන්න පුළුවන් මේ දැන් මට සමාවෙන්න මේක කිව්වහට මේක මගේ අදහසක් පමණයි. මරුණට පස්සේ රිදෙන්නේ නැහැ නේ කාටවත්. මේ ඕනම බුද්ධිමතක ඔළුවක් තියෙන කෙනෙකුට තේරෙනවා මරුණාම රිදෙන්නේ නැහැ. ඒක රිතන්න ඕනේ. ආගමේ සංස්කෘතිය වෙන්න පුළුවන්. රිදෙන්නේ නැහැ. එතකොට දැන් මේක හැබැයි
ඔවුන්ගේ ආගම අනන්‍යතාවයන් වල සංස්කෘතියට අපි ගරු කරන්න ඕනේ. හැබැයි එහෙම කළ යුතුයි මේ කියලා ප්‍රකාශ කරනවා නම් ඒකට කර කරන්නත් ඕන අනිත් අය. එහෙමනම් කොයිද රිදෙන්නේ අපි ඉපදෙන්නේ එක විදිහට. අම්මගේ කුසේ දසමාසයක් ඉන්නවා කියලා කියනවා. ඊට පස්සේ ඒ කුසේ ඉපදෙන්නේ එක විදිහට. කන්නේත් එකම දේ නම් කාලා ඒ කාපු එක යන්නේත් එකම දේ නම් අපි ඉන්නෙත් එකම දේ නම් අපිට ලෙඩක් දුකක් හැදුනොත් ඒ බොන බෙහෙතත් එක දේ නම් මැරෙන්නෙත් එක විදිහට නම් මැරුණාම කොහොමද දෙවිදියක් වෙන්නේ? ඔක තරකානුකූලව හිතන්න ඕනේ. අපි හැම දෙයක්ම ගුලිය පිටින් ගිලින්න හොඳ නැහැ. කිසිම කෙනෙක් ගුලිය පිටින් කරන්න හොඳ නැහැ. හැම දෙයක්ම තරකානුකූලව හිතන්න ඕනේ. අපි මැරෙනවා අපිට රිදෙනවද නැද්ද? මම මේක මගේ අදහස් ප්‍රමාණයි මට අල්ලගෙන ගහන්න නම් එපා. මේ දිතුමා මෙහෙම දෙයක් කියනවා. අපි කැමති නෑ අපේ සමීපතමේක්ව මියගිය අවස්ථාවක එම්බාම් කරනවා දකින්න. එයි මේ මිනිහ කපනවා. ඒකට වද වේදනා දෙනවා. ඒක අපි දකින්න කැමතිද? නෑ. මම හිතනවා මුස්ලිම් ආගම අදහස. ඒ කියන්නේ මුස්ලිම් ජාතිකයින් තමන්ගේ සමීපතමෙක් මිය ගියාට පස්සේ ඒගොල්ලෝ නාවලා මලක් වාගේ ඔතලා පැත්තකින් තියලා ඊට පස්සේ ගිහලා බොම දාණය කිරීමක් ඒගොල්ලෝ කරන්නේ. ඔබතුමාට ඇති මොනවා හරි අදහසක් ප්‍රකාශ කරන්න. ඔව් ඥාතියෙක් ඇත්තම නැති වුණාම ඒ ඥාතියට ඒ ආගමික විශ්වාසයන් මත කරන දේවල් තියෙනවා. ඒ වගේම ඒ සමීප එයාට ආදරය කරන අය එයාට ඇත්තටම ඒ මිය ගියා වුණත් ඒ ගරුත්වයක් සහ ඒ ආදරයක් ඒ ඥාතිය අවසන් කටයුතු කරන කර්ම තියෙන්න පුළුවන්. ඒ වගේම මනසේගේ ශරීරයට උනත් මේ ගරු කිරීමක් කරන්න ඕන කියන එක හැම ආගමකම වගේම නීතියකට පිළිගන්න කාරණාවක්. ඒ ගරු කිරීම එක දෙයක්. නමුත් මේ වෛද්‍ය විද්‍යාත්මක කොහොමද තහවුරු වෙලා තියෙන කොහොමද අපි මිනිස්සු විදිහට දන්නවා මිනිස්සෙක් මැරුණාට පස්සේ එතනින් එහාට ඒ කිසිම සංවේදීතාවයක් නැහැ. ඒක හානිය ලැබුණාට පස්සේ කිසිදු වේදනාවක් හෝ ඒ කිසිදු පද්ධතියක් වැඩ කරන්නේ නැහැ කියන එක. දැන් අපි ඇත්තටම සරලවම දන්නවා මේ හුඟක් වෙලාවට වේදනාශක ගත්තාම ස්නායුවට බලපාලා ඒ වේදනාව නැති වෙලා යනවා. දැන් සම්පූර්ණ සියලු පද්ධති ස්නායු පද්ධති සියල්ල මිය ගියාට පස්සේ කොහොමදවත් මේ අපි වෛද්‍ය විද්‍යාත්මකව හිතනවා නම් සහ අපි විද්‍යාවන්ව හිතනවා නම් මේ කිසිම පුද්ගලයෙකුට මේ වේදනාවක් දැනෙන්න හේතුවක් නැහැ. ඉතින් ඒක ප්‍රායෝගිකව දන්න දෙයක්. අනික ඒ ශරීරය මරණයට පස්සේ කුණු වෙලා යනවා. හැම සතෙක් වුණත් මිනිස්සෙක් වුණත් කවුරුණත් එහෙමයි. ඒක අප්‍රාණික දෙයක්. අපේ ශරීරයේ කොටසක් දැන් මිනිස්සුන්ගේ දීවැඩියා තියෙනකොට ශරීර කොටස් කපලා හක් කරනවා. කපලා හක් කරාට පස්සේ අතට කපලා හක් කරාට පස්සේ ඒ කොටසට පණක් නැහැ. ඒකට රිදෙන්නේ නැහැ. ඒතකොට ජීවත් වෙන මිනිස්සයා දන්නවා අර රිදෙන්නේ නැහැ කියන එක. මොකද ඒ පද්ධතියේ මැරිච්ච කොටසට මැරුණු කොටසට රිදෙන්නේ නැහැ. ඒ සම්පූර්ණ ශරීරය මරුණත් ඒ වගේ තමයි රිදෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ තැනත් නෙමෙයි ඉන්නේ. මම හිතනවා ඇත්තටම ආදාහනය කිරීම කියන්නේ ගෞරවණීය දෙයක් කියලා. ඇත්තටම කියනවා නම් ඒක අපි දන්නේ ඇත්තටම මුස්ලිම් ජනතාව උන්ගේ ආගම අනුව විශ්වාස කරනවා ඇති. නමුත් බෞද්ධ සංකල්ප සහ හින්දු සංකල්ප අනුව විශේෂයෙන් බෞද්ධ සංකල්ප අනුව අපගේ ඒ කියන්නේ අපි බුද්ධ ධර්මය අනුව මේ තුන් ලෝකෙටම අග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ ඒ අවසන් කටයුතු කරේ ආදාහනයක් මගින් සම්පූර්ණ දර්ශයක ඒ ආකාරයෙන් සියලු ගෞරව සහිතව කරන ලද ආදාහන පූජෝත්සවයක් තමයි දැන් අපි භික්ෂුන් වහන්සේලා සම්බන්ධ කරන ආදාහන පූජෝත්සවය. ඉතින් ඒ අනුව ඒකේ උපරිම ගරුත්වයක් තියෙන එකක් තමයි බොහෝ ආගම් වලින් පිළිගත්ත ආදාහන කිරීමක් කියන්නේ. ආදාහන කිරීම කියන්නේ ගෞරවණීය සමුදීමක්. ගෞරවණීය සමුදීමක්. ඇත්තටම බුදුමාගේ අදහස මොකක්ද? හොඳ ලෝකේ පිළිගත්තු ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් ඉන්නවා. මම ගරු කරනවා. මම හිතන්නේ කාල් මාක්ස් මෙන්න මෙහෙම කියනවා. ආගම යනු අබින්නේ. මේක අබින් කෑවට පස්සේ ඒක නොකා බෑ. නොකා බෑ. රටක් විනාශ වෙන්න එක හේතුවක් අනවශ්‍ය විදියට ඇබ්බැහි වීම ආගමට. ආගමක් තියෙන්නේ.
ආගමකට බැහැ වීම මහා දැවැන්ත විනාශකාරී දෙයක්. මේ ලෝකේ මිත්‍යක් යුද්ධ බැවිලා තියෙන ආගමින්ද. මේ සෑම යුද්ධයක්ම මුල ආගම. අද පවතින අද මේ රටේ ලෝකේ පවතින යුද්ධවල මුල ආගම. ආගම අපි. මේ තර්කානුකූල අපි අවස්ථානුකූලව අපි ඒට ප්‍රශ්නෙට අනුගත වෙලා වෙනස් වෙන්න ඕනේ. ඒක තමයි රටක් වෙන්න ඕනේ. රටක දියුණුවක් වෙන්න ඕනේ. දියුණුවක පවතින රටේ සමස්ත ජනතාව ශ්‍රී ලාංකිකයෝ වශයෙන් එකතු වෙන්න ඕනේ. සහ මේ රටේ ලෝකෙ මෙහෙම. මේ අපි දැන් ලෝකෙම ජනතාව එකතු වෙන්න ඕනේ මේ කොවිඩ් කියන එකේ කොවිඩ් වලට අපි ප්‍රහාර එල්ල කරන්න ඕනේ කොහොමද? ඒ අවශ්‍ය විදියට ඒකට ගාව ගන්න හොඳ නෑ. කිසිම දවසක ආගමක් හෝ ජාතියක් ඒ මොනෝ ලෝකෙ විනාශ වෙන්නත් ඉඩ තියෙනවා. මේකේ. ඔව්. ඔබ දෙපළට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළගේ අදහස් අපහා බෙදා හදාගත්තට. අග්නි නාලිකාවෙන් නැවතත් දවසක මේ වගේ විද්වත් මණ්ඩලයක් සමග හමු වෙන තෙක් සියලු දෙනාටම ආයුබෝවන්.